නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස චත්තාරිමානි භික්ඛවේ වලාහකා ඛතමානි චත්තාරි ගජ්ජිතානෝ වස්සිතානෝ ගජ්ජිතා නේව ගජ්ජිනෝ වස්සී ගජ්ජිතාච වස්සිතාච. සත්පුරුෂ පින්වත්නි, අද ඔබ අප සූදානම බුදුරජාණන් වහන්සේ විසින් දේශිත සංයුත්ත නිකායේ චතුත්තක නිපාතේ වලාහක සූත්‍රය කෙරෙහි අවධානය යොමු කරන්නටයි. බුදුහාමුදුරුවෝ ගාවට විටක ඔබ වගේ තරුණ පුතෙක් ඇවිදින්නලා පසඟ පිහිටවලා වැඳලා කුමක්ද මේ පසඟ පිහිටවලා වඳිනවා කියන්නේ? අද සමාජයේ බහුතරයක් නොදන්නවා පසඟ පිහිටවලා වඳිනවා කියන වචනය තේරුම් ගන්නට අසමත් වෙච්ච බවයි සමාජය දිහා බැලුවම් පේන්නේ. එනම් දෙදන දෙවැලමිට නලල භූමිය ස්පර්ශ කරලා කරන වන්දනාවට කියන පසඟ පිහිටවලා වඳිනවා කියලා. ඉතින් වත්මන් සමාජ රාජ්‍ය නායකත්වයේ තුල අපි දකිනවා පසඟ පිහිටවලා වඳින නායකයෙක්. අපිට ඔබට පූර්ව ආදර්ශයක් ඒක. ඉතින් මෙහෙම වැඳලා අයිනකට වෙලා බුදුරජාණන් වහන්සේගෙන් ප්‍රශ්නයක් ඇහුවා. කුමක්ද? ස්වාමීනි, මේ ස්වාභාවිකව ඇදහැල වැස්ස හඳුනාගත හැකි ක්‍රමවේදයක් තියෙනවා. වැස්ස නම් ඉතින් කොහොමත් එකයිනේ කියලා අපිට හිතෙන්නේ. එතකොට බුදුහාඳුරු මොකද කිව්වේ? බුදුහාඳුරු මතක් කරනවා, මහණ මේ මිහිපිටට ඇදහැලෙන වැස්ස කොටස් 4කින් යුක්තයි. චත්තාරිමානි භික්ඛවේ වලාහකා ඛතමේ චත්තාරි. ස්වාමීනි, කුමද්ද ඒ 4? ඕම් බලන්නකෝ. බුදුහාඳුරු මතක් කරනවා ගජ්ජිතානෝ වස්සී, පළවෙනි වැස්ස. ගජ්ජ කියන්නේ ගොරව විදුලි කොට හඬනිකුත් වෙනවා. නොවස්සී මදක්කත් වැස්සෙනේ. සමහර දාට ඔබ අප දකිනවා අහනවා වහින්න වගේ විදුලි කොටනවා, අඳුරු ගන්නනවා, ඒ වගේම ගොරවනවා. නමුත් පින්නතුනේ එපමණයි, මදක්කත් වැස්සෙනේ. මේ වැස්සට උපමා වෙන්නේ සමාජයේ ගිහි පැවිදි අපි සමහර විට හඬ තිබෙන වැඩ නැති චරිත බවට පත් වෙනවා. හඬ නම් බොහෝමයි. අපි ඔය කියන්නේ මා කටකාරකමට කියලා දානවා, නමුත් කෙරෙන වැඩක් නැහැ. හඬ තිබ්බට වැඩ නැත්නම් අසාර්ථකයි. එහෙනම් හඬ ඇති වැඩ නැති ජීවිතයයි මෙතනදී උපමාවට ලක් වෙන්නේ. මේ වැස්සට උපමා කළේ. ඊළඟට දෙවෙනි වැස්ස වස්සිතානෝ ගජ්ජේ. හොඳටම වහිනවා, බලාපොරොත්තුනේ නෑ, වැස්සක ලකුණු තිබ්බෙත් නෑ. ගජ්ජිතා වස්සිතානෝ ගජ්ජි. ගෙරවිලි, ඒ වගේම විදුලි කෙටීම්, හඬ ගැන්වීම මොනවාත්ම නෑ. හිටී ගමම්ම මහා වැස්ස ඇදහැලෙනවා, පතිත වෙනවා. මේකට උපමා කළේ වැඩ තියෙනවා, නමුත් හඬ නෑ. මිනිස්සු සමාජයේ ගිහි පැවිදි ભેදයකින් තොරව වැඩ නම් හරියට කරනවා, ප්‍රසිද්ධියක් නෑ. ඒත් බුදුහාමුදුරුවෝ ඒ අවස්ථාවත් අගය කළේ නෑ. තුන්වෙනි අවස්ථාව පින්නතුනි නේව ගජ්ජිනෝ වස්සී. ගොරවන්නෙත් නෑ, විදුලි කොටන්නෙත් නෑ, අඳුරු ගන්නන්නෙත් නෑ, වැස්සකුත් නෑ. අපි කියනවා එදාට අනේ හරි ඉඬෝරයක්, නියඟයක්
මේම කියන අවස්ථා තියෙනවා. කාටද මේ උපමා කළේ? මේ උපමා කළා තියෙන්නේ සමාජයේ හඬත් නැහැ වැඩත් නැහැ. බහුතරයක් මිනිස්සු මේ ගණේට දේවට වරදක් නැහැ. හඬත් නැති වැඩත් නැති ජීවිත. ඔහේ නිකරුණේ ගත වෙනවා අයිති දුත්තෝ සුරා දුත්තෝ අක්ක දුත්තෝ චයෝනරෝ ලද්දං විනාශේති තම්පරා භවතු මුඛං. ඔය අපි කියන්නේ හම්බ කරන ධනස්කන්ධයේ අම්මා තාත්තා නිකම් ඉඳගෙන නිකම් ඔහි ජීවත් වෙන දරුවෝ ඒ අය කාලා බීලා සුරාවට සූදුවට දුරාචාරයට පාප මිත්‍ර සේවනයට අලසකමට යොදවනවා කියලා කොතරම්නම් ඇහෙනවද? හම්බ කරන්නට වෙහෙසීමක් නැහැ. තමන්ගේ ජාතියට ආගමට ආදරයක් නැහැ. ඉපදුනත් වාලේ ජීවත් වෙන මිනිස්සු නැතුවාම නෙමෙයි. ඒ නිසා හඬ නැති වැඩ නැති ජීවිතය බොහොම සමාජයට අහිත කරයි කියලා හිතෙන. හඬකුත් නැහැ වැඩකුත් නැහැ. ඒක ගිහිද පැවිදිද කියලා නැහැ. ඔය කට්ටිය එතකොට කියනවා අනේ මහා නිකම්මු ටිකක් නෙමෙයි බිහි වෙලා තියෙන්නේ කියලා. අපි ඉතිහාසයක් ඇතිව මේ රටේ ප්‍රෞಢ ඉතිහාසයකට නෑකම් කියන ආරි සිංහල සිරිත් විරිත් වලට හිමිකම් කියන එළ ආර්යයන්ගෙන් පැවතෙන ජාතියක් නම් ඒ වගේම ජාති ආගම් ભેදයෙන් තොරව අපි හැමදෙනාම හඬ ඇති වැඩ ඇති ජීවිත බවට පත් වෙන්න ඕන. නමුත් බහුතරයක් වැඩ නොකර ඒ වගේම හඬකුත් නැතුව නිකරුණේ උපන්නාට මේලෝ වැනෙනවා විනා කියලා ගත කරලා නිකරුණේ ජීවිත අවසන් කරනවා නම් ඒක අපි කාටවත් අනුමත කරන්න බෑ පින්නතුනි. ඊළඟට මේ අවස්ථා තුනම බුදුහාමුදුරුවෝ ප්‍රතික්ෂේප කළා. එහෙනම් වඩා අගය කළ වැස්ස කුමක්ද කියලා බලමු. වස්සිතාච ගජ්ජිතාච ගජ්ජිතාච වස්සිතාච ගොරව විදුලි කොට කොට අඳුරු ගන්නමින් ඇදහැලෙන වැස්ස කොයි තරම්නම් රටට හිතකාමීද. ඒ උපමාව වැඩ කරන හඬ තිබෙන මිනිස්සු බුදුහාමුදුරුවෝ අගය කරලා තියෙනවා. වැඩක් තියෙන්න ඕනේ හඬක් තියෙන්න ඕනේ. සමහර විටක ඔබ හිතයි අනේ වැඩ කරනවා නම් මොකටද හඬක් කියලා. නමුත් ප්‍රසිද්ධිය අවශ්‍යයි. ඒ මිනිස්සයා හොඳ මිනිස්සෙක් කියන්නේ හාමුදුරුවෝ හොඳ හාමුදුරු කෙනෙක් කියන්නේ වැඩත් එක්කයි පුළුවන්කම තියෙන්නේ. ඒ නිසා වැඩයි හඬයි දෙකම අපේ ජීවිතයට අවශ්‍යයි කියලා සිහි කටයුතු වෙනවා. මේ වැහි හතරෙන්ම අගේ කොට සලකලා තිබෙන්නේ ගොරව විදුලි කොට කොට ඇදහැලෙන මහ වැස්ස. ඒ වැස්ස තුලින් මේ ගංගාවල් ඇලදොලවල් පිරෙයි. රටේ ආර්ථිකයට ශක්තියක් වෙයි. කුෂිකර්මාන්තයේ දියුණු පවුණු කරලා ස්වයං පෝෂිත රටක් ගොඩනගා. ඒ නිසා හෙළදිග හෙළ ධාන්‍යාගාරයේ බවට අපේ රට විටකපත් උනේ හඬ ඇති වැඩ ඇති පාලකයෝ හඬ ඇති වැඩ ඇති ජනතාවක් රටේ හිටිය නිසා පෙරදිග ධාන්‍යාගාරයේ බවට පත් වුණා. ඒ වගේම අපිත් අපේ ජීවිතය රටට වැඩදායි ජීවිතයක් බවට පත් කර ගන්න ඕන. එහෙමනම් ඒ සඳහා මොනවද තියෙන්න ඕන? උත්තාන සම්පදා, ආරක්ක සම්පදා, කල්යාණ මිත්‍රතා, සමජීවිකතා. හඬ ඇති ජීවිතයට උත්සාහය තියෙන්න ඕන. අලසව කම්මැලිව කුසීතව කටයුතු කරන මිනිස්සු අතරට ඔබ උත්සාහවන්ත කෙනෙක් වෙන්න කීවා. දෑත වෙහෙසවලා දහඩිය මුගුරු වගුරුවලා පෑනෙන් උනත් කමක් නැහැ වැඩ කරන්න පුරුදු වෙන්න ඕනේ. එහෙම වැඩ කරන මිනිස්සයා උත්සාහයෙන් ලද දේවල් ආරක්ක සම්පදා පුරාතුරන්ගෙන් අවුවෙන් වැස්සෙන් ගින්නෙන් ජලයෙන් ඒ වගේම ඥාතිහිත මිත්‍රාදීන්ගෙන් මේ අයගෙන් ආරක්ෂා කර ගන්න ඕනේ. ඒක ජීවිතයකට අවශ්‍යයි. ඒ වගේම හඬ ඇති වැඩ ඇති ජීවිතය කල්යාණ මිත්‍රත්වයට ගරු කරන. කල්යාණ මිත්‍රතා කියවේ එක.
ඒ අය නිබඳවම ලං කරගත යුතු පිරිස්. අත්තක්කායි සමාන සුඛ දුක්ඛ අනුකම්පක උපකාරක. නමුත් බහුතරයක් ලං කරගන්නේ පින්නතුනේ වචී පරම අනුප්පියබානී අපායසය අඤ්ඤුදත්ත හර කියන මිත්‍ර ප්‍රතිරූපකයෝ පාපතරයෝ. ඒ නිසා හඬ ඇති වැඩ ඇති ජීවිතය අසාර්ථක වෙනවා. එහෙමනම් ලං කරගත යුතු වන්නේ හඬ ඇති වැඩ ඇති ජීවිතයට ලං කරගත යුතු වන්නේ අත්තක්කායේ සමාන සුඛ දුක්ඛ අනුකම්පක උපකාරක කියන මිත්‍රයම්මයි. ඒ මොනොත් එයා මේ රටට ජාතියට ආගමට ඵලදායී ජීවිතයක් ගොඩනගා ගන්න සමත් වෙනවා. ඊළඟට සමජීවිකතා අපි හඬ ඇති වැඩ ඇති ජීවිතයක් ගත කරන්න නම් අයවැය තේරුම් ගන්න ඕනි. කාලීන සමාජයේ බහුතරයක් අයවැය කියන දේ තේරුම් ගන්න අසමත් වීම නිසා ජීවිතවල කොයිතරම් අසාර්ථක භාවයක් අපි දකිනවද? ණය බරින් බරිත වෙලා රටක් ගොඩ ගන්න බැරි තරම් ණයෙන් පිරීලා ඒ නිසා රටේ අනාගතය ගැන හිතන හැම කෙනෙක්ම අයවැය සමෝ තේරුම් ගත යුතු වෙනවා. දේශීය දේ අගය කරන්න ඕනේ. දේශීය සම්පත් රැක ගන්න ඕනේ. පරදේශකාරින්ගේ උරුමයන් පසුපස දිව යන ලාංකිකයෙක් වෙන්න එපා. මේ රට නගා සිටවන්නට දේශීය සම්පත් සුරකින හෙළ බුදු සිරිත් අනුගමනය කරන කෙනෙක් බවට පත් වෙන්න ඕනේ. විටකදී අපිව හඬ ඇති වැඩ ඇති ජීවිතයක් බවට ජීවිතය ගොඩනගා ගන්නට අසමත් වෙන්නේ අර මුලින් සඳහන් කළ උත්සාහය ආදිය නැති නිසායි. එතකොට අසාර්ථක ජීවිතයකට අපි හිමිකම් කියනවා. පිනතුනි රටක් වශයෙන් අපිට නැගී සිටින්නට ඒක ගොඩාක් දුරට බලපානවා. අසාර්ථක ජීවන මාවතක අපි නියැලිලා ඉන්නව නම් රටක් ගොඩ ගන්න අමාරු වෙනවා. ඒ නිසා හඬ ඇති වැඩ ඇති ජීවිතයක් බවට තමන්ගේ ජීවිතේ පත් කරගත්තොත් ඒ තුල රටේ සුභ සිද්ධිය අනාගත සඵලත්වයේ දකින්න පුළුවන්කම තිබෙනවා. ඒක තමයි මෙලොව දියුණුව. මෙලොව විතරක් නෙමෙයි බෞද්ධයා පරලොව දියුණුවක් ගැන කතා කරනවා. හඬ ඇති වැඩ ඇති ජීවිතය සද්ධා සීල ත්‍යාග පඤ්ඤා කියන මේවයින් සමන්විත විය යුතු වෙනවා. ශ්‍රද්ධාව කියලා කිය තුනුරුවන්ට දක්වන සෙනෙහස. එහෙම නැත්නම් තුනුරුවන් අභියස අපි ක්‍රියාත්මක වෙන ආකාරය අපි රට තුනුරුවන්ට පුද කළ රටක්. මේක තේරුම් ගත්තම හඬ ඇති වැඩ ඇති මිනිස්සයා ශ්‍රද්ධාදිය දියුණු පවුණු කරගන්නවා. ඒ වගේම හඬ ඇති වැඩ ඇති මිනිස්සයා සීලයට ගරු කරනවා, ශික්ෂණයක් ලබනවා, හික්මීමක් ලබනවා. තමන්ගේ නිත්‍ය සීලයේ පංච සීලයට අනුගත වෙනවා. සිල්ලතා සමාජයට බරක් නැහැ, කරදරයක් නැහැ. ඔබට මතක් කරනවා මේ සූත්‍රයේ තුලින් ඔබ ඔබේ ගේහසික සීලය ආරක්ෂා කරගන්න කෙනෙක් වන්න කියලා. ඒක තමයි හඬ ඇති වැඩ ඇති ජීවිතයක තවත් ලක්ෂණයක්. ත්‍යාගශීලීත්වයේ තියෙන්න ඕනේ. අපි රටක් වශයෙන් ගත්තම ලාංකිකය තරම් දීමනාව දියුණු කරගත්ත රටක් ඇද්දෝ කියලා හිතෙන තරමටම පරිත්‍යාගශීලී හදවතක් හඬ ඇති වැඩ ඇති ජීවිතය තුල අපි දකිනවා. පඤ්ඤා මේ ඔක්කොම මෙහෙවන්න ඔබ අප හොඳ බුද්ධිමත්ව කටයුතු කළ යුතු වෙනවා. පඤ්ඤාවන්තස්සායන් ධම්මෝ නායන් ධම්මෝ දුප්පඤ්ඤස්. ඒ නිසා ප්‍රඥේන්ට මේ ධර්මයේ විවර වුණා වෙනවා. කවුද ප්‍රඥා? හඬ ඇති වැඩ ඇති මිනිස්සයා. ඔබ ඥානාන්විත මේ රටට ආදරය ඇති කෙනෙක් වෙන්න නම් හඬ ඇති වැඩ ඇති ජීවිතයක් ලෙස ගොඩ නැගෙන්න. පුංචි කාලෙම අපි අම්මාගෙන් තාත්තගෙන් දත් දහම තවදුරටත් දියුණු කරගෙන ඉදිරියට යනකොට රටට ඵලදායී ජීවිතයක් ගොඩනගා ගැනීමේ වාග්ය තියෙනවා. එහෙනම් මේ මිහිපිටට ඇදහැලෙන වැසි අතරින් වඩාත්ම වටිනා වැස්ස බුදුහාමුදුරුවෝ අනුමත කළ වැස්ස
අර ගජ්ජිතාච්ච වස්සිතාච්ච ගොරව ගොරව විදුලි කොට කොට අඳුරු ගන්නමින් වහින මහා වැස්සමයි. ඔබත් මේ රටට මහා වැස්සක් ලෙස පතිත වන්නට රටට වැඩ ඇති හඬ ඇති ජීවිතයක් ගොඩනගා ගන්න කියලා කාරුණිකව අපි සිහිපත් කරනවා.